නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි විවිධ දහම් පරයයන් සාකච්ඡා කරන්නට යෙදුණේ. එහිදී අපි සත්‍ය ඥානයන්ට අදාළව බොහෝ කරුණු සාකච්ඡා කළා. පරිබාහිරව තවත් බොහෝ සූත්‍ර ඒ සඳහා පාදක කරගනිමිනුත් අපි මේ දහම් කරුණු පිළිබඳව විවරණය කරගන්නට යෙදුණා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කළේ ඒ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව. ඒ සංඛාර උපේක්ෂා ඥානයේ තුලදී සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති කරගන්නා ආකාරය පිළිබඳව එතනදී අපි විශේෂයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ පෘතජ්ජන, සේඛ සහ ක්ෂීණාශ්‍රව කියන මේ පුද්ගලයන් තිදෙනාගේ විපස්සනාව පිළිබඳව සහ එහි ප්‍රභේදයන් පිළිබඳව අපි කතා කළා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර පෘතජ්ජනයා විපස්සනාව වඩන ආකාරයත්, සේඛාරයන් වහන්සේ විපස්සනාව වඩන ආකාරයත්, ඒ වගේම අසේඛ පුද්ගලයන් නැතිනම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ විපස්සනාව මොන මට්ටමකින්ද පවතින්නේ, ඒ කුමක් සඳහාද කියන කරුණ පිළිබඳවත් අපි යම් පමණකට පැහැදිලි කරගන්නට යෙදුණා. ඉතින් එහිම දිගුවක් ලෙස අද අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ පෘතජ්ජනයෙකුගේ වඩන විපස්සනාවෙහි තියෙන වෙනස්කමත්, ඒ වගේම සේඛ ආර්යයන් වහන්සේ නමක් වඩන විපස්සනාව කියන එකේ තියෙන වෙනස්කම සහ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ වඩන විපස්සනාවෙහි තියෙන වෙනස් බව මොකක්ද කියන එක අපට මෙතනදී කතා කරන්නට පුළුවන්කම තියෙනවා. පුතුජනස්සච සෙක්ඛස්සච විතරාගස්සච සංඛාරුපෙක්ඛාය චිත්තං අබිනිහාරෝ නානත්තං හෝති. එතකොට කොහොමද මේ පෘතජ්ජනයාගෙත් ඒ වගේම සේඛාරයන් වහන්සේගෙත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේගෙත් මේ විපස්සනාව කියන එක නානත්වයක් වෙන්නේ කොහොමද? පෘතජ්ජනයාගේ සංඛාර උපේක්ෂාව කුසලයක්. පෘතජ්ජනයේ සංඛාරයන්ගේ උපේක්ෂාවටපත් වෙනවා කියනකොට ඒ සංඛාරයන්ගේ ඇති කරගනු ලබන උපේක්ෂා සහගත ස්වභාවය කුසලයක් හැටියටයි සැලකෙන්නේ. එය කුසලයක්, කුසල පක්ෂයේහි වැටෙන කර්මයක් සකස් වෙන නැතිනම් කුසලයක්ලා ගැනෙන, කුසලයේහිලා සැලකෙන දෙයක්. එතකොට ඒ කුසලයේහිලා සැලකෙන දෙයක් කියනකොට ඒක ලෝකෝත්තර කර්මයේ පිණිස නැතිනම් ලෝකෝත්තර මාර්ගයේ පිණිස උත්සාහවත් වෙන දෙයක් නේ. ඉතින් ඒ නිසා ඒක පෘතජ්ජනයාගේ ඒ සංඛාර උපේක්ෂාව පිළිබඳව වඩන යම් මානසිකාරයක් තියෙනවා නම් ඒ මානසිකාරය කුසල පක්ෂයේහි නැතිනම් කුසලයට තමයි ඇතුළත් වෙන්නේ. සෙක්කස්ස සංඛාරෝපේක්ඛා කුසලා හෝති. එතකොට සේකාරයන් වහන්සේටත් කර්මය කියන දේ සිද්ධ වෙනවා. එමත් නැතිනම් රැස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකත් කුසලයේ හැටියට සලකනවා. එතකොට කුසලය කියනකොට අපි කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න ආදී වශයෙන් කුසලය කියන දේ බෙදනවා. අපරියාපන්න කුසලය කියලා කියන්නේ මාර්ග සහ මේ මාර්ගයට අදාළව සිද්ධ වෙන සියලුම සිත්. එතකොට ඒ කියන්නේ මාර්ග සිත් ටික සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග සහ අරිහත් මාර්ගය කියන මේ සිත් ටික තමයි කුසල සිත් හැටියට අපරියාපන්න භූමියේහි ඇතුළත් වෙන්නේ. දැන් කාමාවචර සහ රූපාවචර, අරූපාවචර කර්මයන්ගේ ස්වභාවය, ඒ කියන්නේ මේ දේවල් වල ලක්ෂණ තමයි හැම මොහොතකදීම ඒක තව භූමියකට ප්‍රතිසන්දි වශයෙන් අරගෙන යන්නට පුළුවන් දෙයක්. ඒ නිසා ඒකට කාමාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා, රූපාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා, රූපාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා කියන වචන තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. කියන්නේ කාමාවචර කර්මය කතත්තා කළ බැවින්. එතකොට කාමාවචර කර්මය රැස් කළ බැවින් කියලා. එතකොට ඒක කර්මයේ රැස් කිරීමක් තියෙනවා. රූපාවචර කර්මයේ කිරීම සහ ඒ කර්මයේ රැස් කර ගැනීම. ඒ කර්මයකින් යුක්ත පුද්ගල භාවයක් නිර්මාණය වෙනකොට ඒ කර්මය රැස් කරගෙන තියෙන. ඒ නිසා තමයි ඒ ඇසුරු කරගෙන ඊළඟට ප්‍රතිසන්දි විපාක වශයෙන් කෙනෙකුට යන්න පුළුවන්කම තියෙන්නේ.
දානයක් දෙනවා, සිල් රකින්නවා කියනකොට අපි කියනවා සාමාන්‍ය වචනය තුලත් අපි පාවිච්චි කරනවා මේ පින් රැස් කරනවා කියලා. ඒ කියන්නේ කුසල් රැස් කරනවා. එතකොට මේ කුසල් රැස් කරනවා කියලා කියන්නේ එතන තියෙන අපි ඒ කර්මය සිද්ධ කරපු බව අපි හැම වෙලාවකදීම ලෝකෙ තුල අපි රැස් කරගත්ත දෙයක්. ඒ පින කරපු තමන්ට හම්බ වෙනවා. ඒ නිසා තමයි මේ පින තමන්ට මතක් කරගන්නට පුළුවන්කම තියෙන. ඒක ලෞකික දෙයක්. එතකොට ඒ ලෞකික දේ තුල පුද්ගල බව කියන දේ රැඳී තියෙනවා. ඒ රැඳී තියෙන නිසා තමයි ඒක අරමුණු කරලා ඊළඟට ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් තව භූමියකට තව තැනකට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ කර්මය කියන දේ රැස් කරගන්නා හේතුව නිසා. ඒකට අපි කියනවා ආයෝහන ලක්ෂණය කියලා. එතකොට මේ ආයෝහන ලක්ෂණය නිසා මේ කර්මයේ රැස් වෙන බව නිසා ඒක ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන දෙයක්. හැබැයි ලෝකෝත්තර කර්මය කියන එක ඒක ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන දෙයක් නෙමෙයි. එතකොට ඒ ලෝකෝත්තර කර්මය කියන දේ ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නේ නැති වුණාට ඒක ලෝකෝත්තර විපාකය කර්මක්ෂය පිණිස පවතින දෙයක් හැටියටයි එය හඳුන්වන්නේ. ඒ නිසා ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා නොකියා ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා ව්‍යවහාර කරනවා. ඒ කියන්නේ ලෝකෝත්තර කර්මය කරනවා ඒක රැස් කිරීමක් නැහැ. එය භාවිත කිරීමකුයි තියෙන්නේ. ලෝකෝත්තර ඥානේ භාවිත කිරීමක්. එතකොට සේකහාරයන් වහන්සේගේ විපස්සනාවක් තියෙනවා නම් ඒ විපස්සනාව මෙතනදී ඒ ලෝකෝත්තර කර්මයක් නැතිනම් ලෝකෝත්තර දෙයක් වැඩිමක් තමයි එතනදී සිද්ධ කරන්නේ. ඒ කියන්නේ සකුදාගාමි මාර්ගයේ වඩන කෙනෙක් ඒ සකුදාගාමි මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ඒ මාර්ගය තුල ගමන් කරනකොට ඒක ලෝකෝත්තර කර්මයේ රැස් කිරීමක් නෙමෙයි ලෝකෝත්තර කර්මයේ වැඩිමක්. ඒකට මෙන්න මේ විදිහට අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ලෞකික සමත වශයෙන් කෙනෙකුට සංඛාර උපේක්ෂාව ඇති වෙනකොට අර පෘථග්ජන කෙනාටත් ඒක සේකාරයන් වහන්සේටත් ඒ සමත වශයෙන් ඇති වෙන සංඛාර උපේක්ෂාව කුසලයේ බවට පත් වෙනවා. ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නට පුළුවන් කුසලයක් බවටයි ඒකපත් වෙන්නේ. එතකොට මේ විදිහට පෘථග්ජන පුද්ගලයාගේ සංඛාර උපේක්ෂාවක් තියෙනවා නම් ඒක කුසලයක්. සේකාරයන් වහන්සේගෙත් සංඛාර උපේක්ෂාවක් තියෙනවා නම් එය කුසලයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. විතරාගස්ස සංඛාර උපේක්ඛා අව්‍යාකතා හොති. විතරාගයේ ආර්යයන් වහන්සේගේ සංඛාර උපේක්ෂාව අව්‍යාකෘතයි. ඒක කුසල අකුසල වශයෙන් ව්‍යාකෘත කරන්නේ නැහැ. කුසල අකුසල වශයෙන් මේ දේ ගැන ඒ විදිහට කියන්නේ නැහැ. ඒ නිසා තමයි අව්‍යාකෘත කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාකෘත නොකරන ලද, නොකියන ලද. මොහක් විදිහටද නොකියෙව්වේ? කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ කියන්නේ නැහැ. එතකොට දැන් විතරාගී ආර්යයන් වහන්සේ නැතිනම් රහතන් වහන්සේ ඒද විපස්සනාව පිළිබඳව මානසිකාරයේ මෙහෙවනවා. තමන්ගේ හිත සංඛාර උපේක්ෂාව පිණිස මෙහෙවනවා. හැබැයි ඒක උන්වහන්සේ ලබාගත් ඵලයත් එක්ක ඵලය හා අනුයාත දෙයක් නිසා ඒක කුසල් බවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා අව්‍යාකෘත කියලා. ඒ කියන්නේ ලෝකෝත්තර ඵලය අව්‍යාකෘත ධර්මයක්. එතකොට ඒක කුසලය හෝ අකුසල වශයෙන් කියන්න පුළුවන් කමක්, කර්ම වශයෙන් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒක අව්‍යාකෘත ධර්මයක් කියලා කියනවා. මෙන්න මේ විදිහට පෘථග්ජනයාගේ සේකාරයන් වහන්සේගෙත් ඒ වගේම විතරාගී උත්තමයන් වහන්සේගේ රහතන් වහන්සේගේ මේ විපස්සනාව කියන එකේ නානත්වය අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. කතම් පුතුජනස්සච්ච සෙක්ඛස්සච්ච විතරාගස්සච්ච සංඛාරෝපේක්ඛාය චිත්තස්ස අබිනිහාරෝ නානත්තං හොති. එතකොට කොහොමද මේ පුද්ගලයන් තුන්දෙනාගේ නානත්වයටපත් වෙන්නේ කියලා වඩාත් විස්තර කරනවා. පුතුජනස්ස සංඛාරෝපේක්ඛා කිංචි කාලේ සුවිදිතා හෝති කිංචි කාලේ න සුවිදිතා හෝති. එතකොට මේ පෘථග්ජනයාගේ සංඛාරෝපේක්ෂාව කිසි කලක හොඳට සුවිදිතයි. ඒ කියන්නේ මනාව පැහැදිලිව පේනවා. සංඛාරෝපේක්ෂාව කියන දේ Tamanට වඩාත්ම ප්‍රකටව පේනවා. කිංචි කාලේ න සුවිදිතා හෝති කිසි කලක සුවිදිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මනාව ප්‍රකටව පෙනෙන්නේ නැහැ. ඒ වගේම සෙක්ඛස්සපි සංඛාරෝපේක්ඛා කිංචි කාලේ සුවිදිතා හෝති. සේකාරයන් වහන්සේගේ සංඛාරෝපේක්ෂාව යම්කිසි කලක සුවිදිතයි. ඒ කියන්නේ මනාව ප්‍රකටව පේනවා. කිංචි කාලේ න සුවිදිතා හෝති කිසි කලක එහෙම මනාව ප්‍රකටව පේන්නේ නැහැ.
එතකොට මෙන්න මේ විදිහට දැන් සේකාරයන් වහන්සේගේ සහ පෘතජ්ජන පුද්ගලයෙකුගේ ස්වභාවය තමයි සංඛාර උපේක්ෂාව කිසි කලෙක සුවිදිතයි කිසි කලෙක සුවිදිත නොවි තියෙනවා. එතකොට සුවිදිතයි කියන්නේ මනාව ප්‍රකටව පේන්නේ නැහැ. දැන් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා ආදී ලෙස මේ අනුපස්සනාවන්ගෙන් අපි ලබන ලද යම්කිසි ඥාන දර්ශනයක් නිසා මේ සංස්කාරයන්හි උපේක්ෂාව එළඹ සිටියට පස්සේ ඒ උපේක්ෂාව එළඹ මනාව වැටහෙන්නක් බවට පත් වෙනවා. එතකොට ඒ මනාව වැටහෙන්නක් බවට යම්කිසි කාලයක පත් වෙනකොට තවත් කෙනෙකුට ඒක යම්කිසි කාලයක එසේ නොවැටහෙන බවකට යනවා. අර ආශ්‍රවයන්ගෙන් නැවත හිත ආවරණය වෙන නිසා. එතකොට දැන් අපි භාවනා කරනකොටත් ඇතැම් වෙලාවකට කෙනෙකුට මේ අනාත්ම ලක්ෂණය මනවින් ප්‍රකට වෙනවා. සංස්කාර ධර්මයන්ගේ තියෙන නිස්සාරත්වය පිළිබඳව මනවින් කෙනෙකුට ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බණ අහනකන් ඒක හොඳට ප්‍රකටව තිබිලා සමහර කෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඒක බණ ඇහුවට පස්සේ ආපහු කටයුතු කරනකොට ටික දවසක් තිබිලා ඒක නැවත ඒක නැති වෙලා යන එක. එතකොට ඒක සේකාරයන් වහන්සේටත් තිබෙන දෙයක් තමයි කිසි කලෙක ඒක සුවිදිත වීම සහ කිසි කලෙක සුවිදිත නොවීම කියන දේ. ඒ කියන්නේ දැන් ආශ්‍රවයන්ගෙන් වැහෙනකොට ඒක සුවිදිත වෙන්නේ සංඛාර උපේක්ෂාවෙහි සිත පිහිටින්නේ නැහැ. එතනින් පරිහානියටපත් වෙනවා. ඒකයි සේක පරිහානිය ධම්ම කියලා සූත්‍රෙ හිම තියෙන. ඒ කියන්නේ සේකාරයන් වහන්සේ පිරිහෙන්නට පුළුවන් ක්‍රම තියෙනවා. සේකාරයන් වහන්සේ පිරිහෙන්නට පුළුවන් ක්‍රම කියන එකෙන් අදහස් කරන්නේ දැන් අනාගාමී ආර්යයන් වහන්සේ අනාගාමී ඵලයෙන් පිරිහෙනවා, සකුදාගාමී ආර්යයන් වහන්සේ සකුදාගාමී ඵලයෙන් පිරිහෙනවා කියලා නෙමෙයි. අර මත්ෙහි විශේෂ කරන ධර්මයක් නැතිව. ඒ කියන්නේ අනාගතයට දැන් හිත දියුණු කරලා අනාගතයට දැන් සෝවාන් ආර්යයන් වහන්සේට පුළුවන් සකුදාගාමී මාර්ග ප්‍රතිලාභය සඳහා හිත දියුණු කරන්න පුළුවන්. හැබැයි දැන් ඒකට හිත යොමු වෙන්නේ නැතුව සෝවාන් ආර්යයන් වහන්සේ නමක් බාහිර අරමුණුත් එක්ක සංසට්ඨව වාසය කරනවා නම් කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා ආදී වශයෙන් නොඑක් ආකාරයෙන් පරිබාහිර උවදුරු නැවත නැවත ඇසුරු වෙනවා නම් ඒ කියන්නේ වැඩ කටයුතු බාහුල්‍යව ඉන්නවා නම් ඒ වගේම නොඑක් කතාබස්වල දෙතිස් කතාවන් හිනියුක්තව වැඩිපුර වාසය කරනවා නම් මේ විදිහට වාසය කරනවා නම් ඒ වගේම සමාධි භාවනාවන් සිද්ධ කරන්නේ නැත්නම් හිත නැවත රකින්නට උත්සාහවත් වෙන්නේ නැත්නම් කාමසහගත සංඥා මනසිකාරයන් හිම හැසිරෙමින් ඉන්නවා නම් අර සකුදාගාමි මාර්ගය පිණිස නැවත හිත වඩන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි සේකාරයන් වහන්සේගේ පරිහානිය. ලබාගත් සෝතාපට්ටි ඵලයෙන් නැවත කවදාවත් පහළට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. සකුදාගාමි ඵලයෙන් පහළට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ ඵලයෙන් නොපිරිහුණත් ඒ ඵලය පිළිබඳව නැවත එතනින් උඩට යන්න තියෙන දේ. ඒ කියන්නේ ඊළඟ ඵලය ප්‍රතිලාභය සඳහා ඊළඟ මාර්ගය දියුණු කිරීම සඳහා ඇති කරගන්න ඒ ගුණ ධර්මයන් පුරා ගන්නට ඒ අවස්ථාවේදී ඒක සම්බාධක භාවයක් ඇති කරනවා. ඒ නිසා ඒ සේකාරයන් වහන්සේගේ පරිහානිය ගැන කියන්න පුළුවන්කම තියෙන මේ විදිහට. ඒ වගේම පෘතජ්ජන පුද්ගලයෙකුට සුවිදිත නොවන කල්හි සංඛාර උපේක්ෂාවෙහි සිත නොපිහිටන කල්හි අර සියලු උපාදානයන්ගෙන් ඒක බැසගෙන පවතිනවා. ඒ කියන්නේ ඒක කාමාදී උපාදානයන්ගෙන් උපාදානය වෙලා නැවත ලෝකයේ තුල තියෙන ආත්ම දෘෂ්ටීන්ගෙන් ඇසුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. සත්පුද්ගල සංඥාවන්ගෙන් නැවත ඒ දේවල් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. අර අනාත්ම ධර්මයේ ප්‍රකට නොවීම නිසාම ආත්ම සංකල්පනාවන්ගෙන් ආවරණය වෙනකොට අර සංස්කාරයන්හි උපේක්ෂාව කියන දේ ප්‍රකට වෙන්නේ නැහැ. මොකද සංස්කාරයන්හි හිස් බව ඔහුට දකින්නට පුළුවන් කමක් නැති නිසා සංස්කාරයන් ආත්මවත් කොට ආත්ම සාරවත් කොට දකින්න නිසා එතනින් එහාට ඒ පෘතජ්ජන පුද්ගලයාට පරිහානිය පිණිස පවතින දෙයක්. ඒ නිසා මේ විදිහට පෘතජ්ජන පුද්ගලයාගේ විපස්සනාව කිසි කලෙක සුවිදිත වෙනවා, තවත් කලෙක සුවිදිත ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් සුවිදිත වීම හෝ නොවීම ගැන කතා කරනකොට අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ අපි වඩන භාවනාවක් කොහොමද අපි මේ ඇති කරගන්න මට්ටම පවත්වා ගන්න කියලා. සාමාන්‍යයෙන් අපේ ජනප්‍රිය සංස්කෘතියක් තියෙනවා භාවනාව පිළිබඳව.
ජනප්‍රිය සංස්කෘතිය තමයි අපි දවසක් දෙකක් තුනක් හෝ සතියක් දෙකක් අපි ගිහිල්ලා භාවනා කරන එක. එතකොට ඒ විදිහට භාවනාව කියන එක ජීවිතෙන් අපි එක කොටසකට පමණක් සීමා කරගත යුතු දෙයක්ද කියන එක ගැන අපිට විමසලා බලන්නට වෙනවා. අපි දවසේ උදේට පැය භාගයක් හෝ පැයක් හෝ අපි වෙන් කරගන්නවා භාවනා කරන්න කියලා. හවසට හෝ රැට අපි වෙලාවක් වෙන් කරගන්නවා භාවනා කරන්නට කියලා. එතකොට මේ දේවල් නරක නැහැ. මේ දේවල් ඊටාම හොඳ දේවල්. හැබැයි අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාව සකස් කරනකොට එය පමණක් කොතෙක් දුරට ප්‍රාමාණිකද කියන එක පිළිබඳව අපිට ටිකක් හිතා බලන්නට සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපිට මේ නිවන් දකින්න කෙනෙකුගේ ඇතිවිය යුතු විශිෂ්ට ඥාන දර්ශනය පිළිබඳව අපි සලකා බලනකොට ප්‍රඥාවේ වර්ධනය පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරලා බලනකොට අපට පේනවා ඒ සඳහා අපි හිත නිරන්තර සතතාභ්‍යාසයක භාවිත කළ යුතුයි කියලා. ඒ කියන්නේ භාවනාව කියන එක අපේ ජීවිතයේ බවට පත් වෙන්නට ඕනේ. ජීවිතයේ භාවනාව බවට පත් වෙන්නට ඕනේ. එහෙම නැති අවස්ථාවල අර ලබාගත් දේවල් පරිහානිය පිණිස පවතින දේවල් බවට පත් වෙනවා. ඉතින් කෙනෙකුට ප්‍රත්‍යජන කෙනෙකුට නම් විදිත සුවිදිත බව පිළිබඳව කතා කරන්නට වෙන්නේ එක ස්තරයක ඉඳලා සේකාරයන් වහන්සේට නම් ඒ විදිත සුවිදිත බව කතා කරන්නට පුළුවන්කම තියෙන එක ස්තරයක ඉඳලා. මේ දෙකක්. මොකද සේකාරයන් වහන්සේ තමා තුළ ප්‍රත්‍යක්ෂ කළ අවබෝධයකින් යුක්තව වාසය කරන උත්මයෙක්. ඒ නිසා යම්කිසි ආශ්‍රව ධර්මයන්ගෙන් తాවකාලිකව වැසී ගියත් නැවත සතෝත්පාද මාත්‍රේ, ඒ කියන්නේ සිහි ඉපදවීම පමණකින්ම හොඳටම ප්‍රමාණවත් නැවත අර මාර්ගයට ප්‍රවේශය ලබා ගන්නට අවශ්‍ය මානසිකාරයේ පිහිටුවා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පෘථග්ජනයෙකුගේ පරිහානිය තුළ නසුවිදිත භාවයක් ඇති වෙනකොට අර ප්‍රකටව යන්නේ නැති වෙනකොට යාට ආයාසයෙන් නැවත උත්සාහ කරන්නට වෙනවා. මේක තමයි ඵලයකටපත් වුණ ආර්යයන් වහන්සේ නමකගේ සහ ඵලයකටපත් නොවුණු ආර්යයන් වහන්සේ නමකගේ අපට දකින්නට තියෙන ප්‍රධානම හඳුනාගත හැකි වෙනස්කම. තමා විසින් අද්දුටු තමා ප්‍රත්‍යක්ෂ කළ ධර්මයක්, තමා තුළ පිහිටි ධර්මයක් ඇති උත්මේකට එය නැවත නොවැඩීම මත తాවකාලිකව ආශ්‍රවයන්ගෙන් වැසී ගියත් අර අවබෝධය එතන නැති වෙලා නැහැ. ඒ නිසා එතන නැවත සිහි ඉපදවීම මාත්‍රයෙන්ම අර එතනින් මත්ත පිළිබඳව වඩන්නට හිත දියුණු කරන්නට ඒ හිත පිහිටා සිටිනවා. හැබැයි ප්‍රත්‍යජන මනසක ස්වභාවය තමයි ඒක පරිහානීය බවට පත් වෙනකොට, ඒ කියන්නේ නසුවිදිත බවකට පත් වෙනකොට නැවත සුවිදිත බව ඇති කර ගැනීම සඳහා බොහෝ වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ සඳහා බොහොම නැවත පරිබාහිර කටයුතු සමූහයක් යාට සිද්ධ කරන්නට වෙනවා. නැවත මානසිකාරය සිද්ධ කරලා නුවණ උපදෝගෙන මේ කරන දෙයක්. සමත භාවනාවක් නම් ඒ නැතිව ගියපු ඒ සමාධි නිමිත්ත පිළිබඳව නැවත උපදවා ගන්නට අවශ්‍ය දේ නැවතත් සිද්ධ කළ යුතු වෙනවා. ඒ නිසා අර අපේ භාවනාව අපි සකස් කර ගන්නකොට අපිට තේරුම් ගන්න අවශ්‍යයි ඒක වෙනස්ව යනකොට අපි කොහොමද නැවත ඒක සකස් කරගන්නේ. භාවනාව කියලා කියන්නේ අපි අර විදිහට කාලයකට පමණක් ලඝු වෙන එකද? එහෙම නැතිනම් අපි අපේ ජීවිතේ පුරාවටම මේක හොඳින් පවත්වා ගන්නට උත්සාහවත් විය යුත්තක්ද කියන එක ගැන අපිට තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සංඛාර උපේක්ෂාවන්හි ඔබට තියෙන්නට අවශ්‍යයි සුවිදිත බවක්. සුවිදිත බවක් කියලා කිව්වේ හැම මොහොතකම ඊට අනුයාතව ඔබට සංඛාර උපේක්ෂාවට මනස පිහිටුවිය හැකි බවක් තියෙන්නට ඕනේ. ඒ මනස පිහිටුවිය හැකි බවක් තියෙන්නට නම් ඔබට හොඳට සිහි ඉපදවීමක් තියෙන්නට ඕනේ ඔබේ සාමාන්‍ය එදිනදා ජීවිතය තුළ. එතකොට දැන් යම්කිසි වෙලාවක සුවිදිත බව නැති වෙලා ගියත් බොහොම ඊටමත් ඉක්මනින් ඒ සුවිදිත බව නැවත උපදව ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් ප්‍රත්‍යඥයෙකුගේ සහ සේකාරයන් වහන්සේගේ ස්වභාවය තමයි කිසි කාලයකදී සංඛාර උපේක්ෂාව ඒ සුවිදිත බවක තියෙනවා. තවත් කාලයකදී ඒ සුවිදිත බව නැතුව තියෙනවා. නමුත් විතරාගී ආරයන් වහන්සේට විතරාගස සංඛාරෝපේක්ඛා අච්ඡන්තං සුවිදිතා හෝති. අච්ඡන්තං අත්‍යන්තේ ඒක හැම මොහොතකදීම සුවිදිතයි. ඒක නැතිව යන මොහොතක් නැහැ. ඒක නැති වෙලා මේ සුවිදිත බව දැන් නැහැ. මෙතන ඥාන විප්‍රයුක්තවයි තියෙන්නේ කියලා එහෙම කියන්නට බවක් එතන ඇත්තේ නැහැ. එවං පුතුජනස්ස සෙක්කස්සච විතරාගස්සච සංඛාරෝපේක්ඛාය චිත්තස්ස අබිනිහාරෝ නානත්තං හෝති.
එතකොට මෙන්න මේ විදිහට ප්‍රතඥ කෙනාගෙත් සේකාරයන් වහන්සේගෙත් විතරාගී පුද්ගලයාගෙත් මේ සංඛාර උපේක්ෂාවෙහි නානත්වය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා විදිත භාවයෙන් සහ අවිදිත භාවයෙන්. ඒ කියන්නේ මේ පිළිබඳව විදර්ශනා කාලයේහි මනාව දැනගන්නා ලක්ෂණයෙන් සංඛාර උපේක්ෂාව පිළිබඳ හිත පිහිටවන්නට පුළුවන් විදිහට දැනගන්නා බවෙන් සහ නොදැනගන්නා බවින් මේ පුද්ගලයන් තුන්දෙනාගේ වෙනස්කම දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතම් පුතුජනස්ස සෙක්කස්සච විතරාගස්සච සංඛාරුපෙක්ඛය චිත්තස්ස අබිනිහාරෝ නානත්තං හොති. තවත් නානත්වයන් තියෙනවා. මොකක්ද ඒ නානත්වය? පුතුජනෝ සංඛාරුපෙක්ඛං අතිත්තත්තා විපස්සති. ඒ වගේම සෙක්ඛෝපි සංඛාරුපෙක්ඛං අතිත්තත්තා විපස්සති. එතකොට පෘතජ්ජනයා සංඛාර උපේක්ෂාව අතෘප්තිකර ස්වභාවයකින් විපස්සනාවට භාජනය කරනවා. එතකොට මේ සේක ආර්යයන් වහන්සේත් එතන අතෘප්ත බවින්, ඒ කියන්නේ දැන් තාම Tamanට අවශ්‍ය දේ ලැබිලා නැහැ. ඒ නිසා ඔහු ඒකේ තෘප්තියක් දැකලා නැහැ. අතෘප්ත බවින් විපස්සනා කරනවා. සේක ආර්යයන් වහන්සේටත් තව යන්න දුරක් තියෙන නිසා අතෘප්ත බවින් විපස්සනා කරනවා. එතන අතිත්තත්තා කියලා කියනවා අතෘප්ත කර ස්වභාවයෙන් කියන එක. විතරාගෝ සංඛාරුපෙක්ඛං තිත්තත්තා විපස්සති. එතකොට මේ විතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාව තෘප්තිමත් බව නිසා තෘප්තියටපත් වුන නිසා ඒ බඳු දර්ශනයකින් වාසය කරනවා. එතකොට දැන් පෘතජ්ජනයාගේ ස්වභාවය තමයි අතෘප්තිකර ස්වභාවය. අතෘප්තිකර ස්වභාවය කියලා කියන්නේ දැන් Tamanට අවශ්‍ය දේ ප්‍රතිඵලය ඒක ලැබිලා නැහැ. නිසා ප්‍රතිඵලයේහි ඔහු අතෘප්ති කරයි. ඒ නිසා විපස්සනා වඩන්නේ මත්ෙහි Taman නොලබාගත් දෙයක් ලබා ගැනීම සඳහා. ඒ මාර්ගඵල සංඛ්‍යාත භූමි ප්‍රතිලාභය සඳහා තමයි පෘතජ්ජනෙක් වඩන්නේ. සේකාරයන් වහන්සේ නමක් වඩන්නේ Taman ලබාගෙන තියනවා යම් මට්ටමක්. නමුත් එතනින් ඉහළ තව දෙයක් තියෙනවා. ඒ දේ ලබා ගැනීම සඳහා අතෘප්තිකර බවක ඉඳලා වඩනවා. හැබැයි ක්ෂීණාශ්‍රවයන් වහන්සේ රහතන් වහන්සේ වඩනකොට ඒකේ තිත්තත්තා කියලා කියන්නේ තෘප්තිමත් භාවයටපත් වෙලා. මත්ෙහි කල යුත්තක් නැහැනේ. දැන් කතං කරණීයං නාපරං ඉත්තත්තායාති. කල යුත්ත කළා නාපරං ඉත්තත්තායාති මත්ෙහි නැවත කරන්න කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒක තමයි ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ ස්වභාවය. මත්ෙහි කල යුතු දෙයක් ඇත්තේ නැහැ. අන්නේ මත්ෙහි කල යුතු දෙයක් නැති නිසා ඒ තෘප්තිමත් භාවයටපත් වෙලා කියලා කියනවා. ඒ තෘප්තිමත් භාවයටපත් වෙලා තමයි එතන විපස්සනාව තියෙන්නේ. ඒ කියන්නේ විපස්සනාව කියලා කියන්නේ දැන් අපි ඒක නුවණින් කෙරෙන සම්මර්ෂණයක් නේ. ඒ කියන්නේ මේ පිළිබඳව අපි නුවණින් පැවැත්වීමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සත්පුද්ගල භාවයන් ඉක්මවා යන ඒ දේවල් සියල්ලටම හසු නොවන ඒ සියල්ල ඉක්මවා සිටි මට්ටමක පවත්වන නුවණක්. එතකොට ඒ නුවණ විතරාගී උත්තමයන් වහන්සේට රහතන් වහන්සේටත් පවතිනවා. හැබැයි ඒ පවතින්නේ සේකාරයන් වහන්සේගේ පවතින අතෘප්තිකර ස්වභාවයකින් නෙමෙයි තෘප්තිමත් ස්වභාවයකින්. ඒ කියන්නේ පිහිටි මට්ටමකින්. එතකොට සේකාරයන් වහන්සේට යම් මට්ටමක තෘප්තිමත් බවක් තියෙනවා. ඒ මට්ටමටත් වඩා අතෘප්තිකර බවක් තමයි පෘතජ්ජනයට තියෙන්නේ. ඒ ප්‍රතිපදාව වඩනකොට ඒකත් එහි තියෙන මේ පුද්ගලයන් තිදෙනාගේ තිබෙන නානත්වය. කතම් පුතුජනස්සච සෙක්ඛස්සච විතරාගස්සච සංඛාරුපෙක්ඛය චිත්තස් අබිනිහාරෝ නානත්තං හෝති. කොහොමද මේක නානත්වයකට පැමිණෙන්නේ? පුතුජනෝ සංඛාරුපෙක්ඛං තින්නම් සංයෝජනානම් පහනාය සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය විපස්සති. එතකොට දැන් තවත් නානත්වයට තියෙන හේතු ගැන කතා කරනවා. පුතුජනෝ පෘතජ්ජන පුද්ගලයා සංඛාරුපෙක්ඛං සංඛාරුපේක්ෂාව තින්නම් සංයෝජනානම් පහනාය මේ තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය සෝතාපට්ටි මාර්ගය ලබා ගැනීම සඳහා විපස්සති නුවණින් වඩනවා. එතකොට දැන් සමහර වෙලාවට අපේ සමාජය තුළ තියෙන අද දකින්නට පුළුවන්කම තියෙන දුර්මතයක්නේ. දැන් බණ අහලා විතරයි සෝවාන් වෙන්න පුළුවන්, භාවනා කරලා සෝවාන් වෙන්නට පුළුවන් කමක් නැහැ. මේ වශයෙන් තියෙන දුර්මතය හැම වෙලාවකදීම මේක බණ ඇහිීමෙන් විතරමයි අහගෙන ඉන්න කොටයි සෝවාන් වෙන්නේ කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ දේ
ඒ කියන්නේ දැන් අර දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන භූමි දෙක වර්ධවා ගත්ත නිසා තමයි ඔය මතවාදී ඔය දෘෂ්ටිය ඇති වෙලා තියෙන්නේ. ඒත් දැන් මෙතනදී අපිට පේනවා පෘතජ්ජනයා තමන්ගේ හිත දියුණු කරනවා නැතිනම් විපස්සනා වශයෙන් තමන්ගේ හිත වඩනවා භාවිත කරනවා එයා කුමක් සඳහාද? සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තහය. සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභ කිරීම සඳහා ඒ ඉපදවීම සඳහා පෘතජ්ජන කෙනත් මෙතනදී විපස්සනාව කියන දේ වඩනවා. එතකොට දැන් පෘතජ්ජන කෙනා ඒ කියන්නේ භාවනාව කරනවානේ විපස්සනාව කියන දේ ඒ මානසිකාරයේ පවත්නවා. ඒ නිසා තමයි මෙතනදී කියන්නේ. එතකොට කෙනෙක් හිතනවා නම් පෘතජ්ජන සෝතාපට්ටි ඵලයටපත් වීම සඳහා භාවනාවක් කළ යුතු නැහැයි කියලා. ඒක අපිට පේනවා ධර්ම විරෝධී ප්‍රකාශනයක්. ඒකට හේතුව තමයි පැහැදිලි ලෙසම ධර්මයේ තුල පැහැදිලි කරනවා සෝතාපට්ටි මාර්ගයේ උපදවා ගැනීම සඳහා මේ විදිහේ විපස්සනාවක් තිබිය යුතුයි කියන එක. එතකොට දැන් සංඛාරුපේක්ඛාය චිත්තස් අබිනිහාරෝ නානත්තං හෝති කියලා සංඛාරුපේක්ෂාවේ සිත පිහිටා සිටීමේ කොහොමද නානත්වයක් වෙන්නේ කියලා දක්වනකොට පෘතජ්ජන පුද්ගලයා සංඛාරුපේක්ෂාව තින්න සංයෝජනනම් පහනාය තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය සෝතාපට්ටි මාර්ගය පිළිලැබීම පිණිස විපස්සති නුවණින් සලකා බලනවා නැතිනම් විපස්සනා කරනවා. ඒකට තුන් සංයෝජන ධර්මයන් දුරු කිරීම පිණිස සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ තුන් සංයෝජන ධර්මයන් දුරු කිරීම පිණිස තමයි පෘතජ්ජන පුද්ගලයාගේ මේ පවත්වන දේ තියෙන්නේ නැතිනම් විපස්සනාව කියන දේ අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට පෘතජ්ජන පුද්ගලයා මේ විපස්සනාව මේ විදිහට පවත්වනකොට ඒ පුහුදුන් චිත්තසංතානයක තියෙන සංකිලේශී බව ඔහු තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය මේ කියන සංකිලේශී බව ඔහු තේරුම් අරගෙන තියෙනවා. ඒ සංකිලේශී බව දුරු කරන්නට තමයි මෙතනදී පෘතජ්ජන කෙනා මේ අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සනා කියන මේ මානසිකාරයන් තුලින් උපදවා ගන්න සංඛාරුපේක්ෂාවෙහි සිත පිහිටුවන්නේ. අපි අද භාවනා කරනවා නම් මේක බොහෝ දෙනෙකුට අදාළ ස්ථානයක් නේ. පෘතජ්ජන කෙනා තුන් සංයෝජන ධර්මයන් දුරු කිරීම සඳහා සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය සෝතාපට්ටි මාර්ගය පිළිලැබීම සඳහා නැතිනම් සෝතාපට්ටි මාර්ගය ලබා ගැනීම සඳහා උපදවා ගැනීම සඳහා මෙතනදී කරන මේ විපස්සනාව. එතකොට ඒ විපස්සනාව කියන දේ අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. අපි අද විපස්සනාවක් වඩනවා නම් අනිත්‍යානුපස්සනාවක්, දුක්ඛානුපස්සනාවක්, අනාත්තානුපස්සනාවක් වඩනවා නම් ඒ වඩන භාවනාව, ඒ වඩන විපස්සනාව හේතු වෙනවා අර මාර්ගය ප්‍රතිලාභය කිරීම සඳහා. වෙනත් දෙයකට නෙමෙයි මාර්ගයේ ඉපදවීම සඳහා හේතු වෙන ධර්මයක්. මාර්ගයේ ඉපදවීම සඳහා තමයි ඒක කරන්නේ. එතකොට මේ මාර්ගය උපදවනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන එක. රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං සමනුපස්සති, රූපස්මින් වාත්තානං සමනුපස්සති, අත්තනිවා රූපං සමනුපස්සති. මේ විදිහට රූපය පිළිබඳ වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව අපිට තියෙන ආත්ම සහගත දෘෂ්ටිය දුරු කිරීම පිණිස යා මානසිකාරයේ පවත්වනවා නම් ඒකම තමයි විචිකිච්ඡාව කියන මේ සැකය පිළිබඳව අපිට දුරු කරගන්නට තියෙන මඟ බවට පත් වෙන්නේ. ධර්ම මාර්ගය පිළිබඳව සුවිදිත භාවයක් ගොඩනගෙනකොට තමයි ඒ ධර්මයේ පිළිබඳව තියෙන සැකය අපිට නැති වෙන්නේ. ඒ ධර්මයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සැකය අපිට දුරු වෙලා යන්නේ. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගත්ත සංඝයා පිළිබඳව තියෙන සැකය අපිට ඉවත් වෙලා යන්නේ. එතකොට ඒ කාංකා කරන ස්වභාවය අපෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා විචිකිච්ඡා සහගත ස්වභාවයක් අපිට එතන පිහිටන්නේ නැහැ. ඒ වගේම සීලබ්බත පරාමාස, සිල් වෘත පරාමර්ශණය කිරීම එතනදී සිද්ධ වෙන්නේ. සිල් වෘත පරාමර්ශණය කිරීමෙන් අයින් වෙනවා. අපි දන්නවා මේ නිර්වාණය සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපදාව කුමක්ද කියන එක. එතකොට දැන් ඒ සඳහා පෙනෙන විදිහට අපිට ප්‍රකට වෙන විදිහට තමයි දැන් මේ මාර්ගයේ වැටිලා තියෙන අපේ විපස්සනාව ඉස්සෙල්ලාම අපි දිනු කරන සංඛාර උපේක්ෂාව වශයෙන් ඇති කරගන්නට. එතකොට ඒ සංඛාර උපේක්ෂාව වශයෙන් ඇති වෙන ඒ මානසික මට්ටම අපිට හොඳට
දකින්නට පුළුවන්කම තියෙනවා තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කොතෙක් දුරට උපයෝගීද කියන එක. ඒ කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය සිඳින්නේ කොහොමද? නැතිනම් තාමත් ලෝකයේ තියෙනවා සහ තියෙන ලෝකය හඳුනා ගන්නවා කියන ආත්ම දෘෂ්ටිය මෙහි තියාගෙනමද කෙලස් යටපත් කිරීම විතරක් සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔබටම ඔබේ ප්‍රතිපදාව පිළිබඳව විපස්සනා වඩන ආකාරය පිළිබඳව ඔබට තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එළියේ බාහිර දේවල් තියෙනවා. ඒ තියෙන දේ දකින පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්නවා. ඒ තියෙන දේවල් අවබෝධ කරගෙන ජීවත් වෙන සත්වයක් මේ පැත්තේ ඉන්නවා කියන මට්ටමටම නම් යන්නේ ආපහු. අන්න ඒ විපස්සනාව පිළිබඳව ඔබට ටිකක් කල්පනා කරලා බලන්නට වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතකොට දැන් මෙතනදී නානත්වය ගැන කතා කරනකොට පෘථග්ජනයාගේ ස්වභාවය තමයි සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම පිණිස මේ තුන් සංයෝජනයන් ප්‍රහාණය කිරීම සඳහා භාවනා කරනවා. සෙක්ඛෝ සංඛාරුපෙක්ඛං තින්නම් සංයෝජනනම් පහිනත්තා උත්තරි පටිලාභත්තාය විපස්සති. සේකාරයන් වහන්සේට දැන් තුන් සංයෝජන ධර්මයන් දුරු කරන්නට කියලා ඒ දේවල් හසු වෙන්නේ නැහැ. මොකද තුන් සංයෝජන ධර්මයන් පහිනත්තා ප්‍රහීන කරපු බැවින් තමයි සේක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේට තියෙන එතනින් උත්තරි ධම්ම පටිලාභත්තාය. එතකොට උත්තරි පටිලාභත්තාය කියනකොට එතන මත්ෙහි පවතින දේවල් ලැබීම සඳහා සෝතාපට්ටි මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. එතකොට සකුදාගාමි මාර්ගය සඳහා සකුදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ග, අරිහත් ඵල කියන ඉන් මත්ෙහි තියෙන දේවල් ලබා ගැනීම සඳහා තමයි සේකාරයන් වහන්සේගේ විපස්සනාව තියෙන්නේ. එතකොට මේ විපස්සනා දෙක අරමුණු දෙකක් ඉලක්ක කරගත්ත විපස්සනා දෙකක්. පුදුජන කෙනාගේ විපස්සනාවත් සේක පුද්ගලයාගේ විපස්සනාවත් අරමුණු දෙකක් ඉලක්ක කරගත්ත දෙයක්. පුදුජනයාගේ ඉලක්කයේ බවට පත් වෙලා තියෙන්නේ මේ රූපාදී ධර්මයන් ඇසුරු කරගෙන තියෙන මේ තුන් සංයෝජනයන් සක්කාය දිට්ඨිය ආදී දුරු කරගන්නට. එතකොට දැන් සේක පුද්ගලයාගේ ඉලක්කය නැති සක්කාය දිට්ඨිය දුරු කරන්නට නෙමෙයි එතනින් මත්ෙහි වඩන ඵලය ලබන්නට. එතකොට මේක ඇතුලේ අපිට හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන් සියුම්ම බලනකොට අද අපි භාවනා කරන දේ අපි ඉලක්කගත කරගත යුත්තේ කොතෙන්ටද කියන දේ. ඒ කියන්නේ පෘථග්ජන භූමියක ඉඳලා අපි මේක දියුණු කරනවා නම් ඒ භූමිය තුළ අපි මේක වඩන්නේ මේක ඉලක්කගත කරගත යුත්තේ කොතෙන්ටද කියන එක ගැන අපිට මෙතනදී හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලි කර ගැනීමේදී අපිට පේනවා අපි අරහත් ඵලය ගැන කතා කරනකොට අරහත් ඵලය කියන තැනට හේතු වෙන. ඒ කියන්නේ අරහත් මාර්ගයෙන් දුරු වෙන කෙලස් ටික අරමුණු කරගෙන ඒ ටික දැන් දුරු කරන්නට කියලා උත්සාහවත් වීම නෙමෙයි පළවෙනි තැනදී තියෙන්නේ. සෝතාපට්ටි මාර්ගයෙන් දුරු වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික දුරු වෙන මාර්ගයක ප්‍රවිෂ්ඨ වීම. එතකොට ඒ ටික දුරු කරගන්න කෙනාට තමයි උත්තරී ධර්ම ප්‍රතිලාභය සඳහා උත්සාහවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ දැන් මට රහත් වෙන්න ඕන කියන එක වැරදි කියලා නෙමෙයි. ඒ මානසික ලක්ෂණ ටික ආරෝපණය කරගන්න යන්න එපා කියන එක. බලෙන් ඒ මට්ටම, ඒ මානසික මට්ටම මෙතනට ආරෝපණය කරගන්නට යන්න එපා කියන එකයි එකෙදි මතක් කරන්න අවශ්‍ය වුණේ. එතකොට මෙන්න මේ විදිහට මේ සේක ආරයන් වහන්සේ උත්තරී පටිලාභත්තාය මත්ෙහි දේ ලබා ගැනීම සඳහා ඒ විපස්සනාව වඩනවා. විතරාගෝ සංඛාරුපෙක්ඛං සබ්බ කිලේසානම් පහිනත්තා. විතරාගී පුද්ගලයා විතරාගී ආරයන් වහන්සේ සබ්බ කිලේසානම් පහිනත්තා සියලු කෙලෙස් ධර්මයන් දුරු කළ බැවින් ditta ධම්ම සුඛ විහාරත්තාය ditta ධම්ම සුඛ විහරණය සඳහා විපස්සනා කරනවා. එතකොට රහතන් වහන්සේ ඒ පිළිබඳව මානසිකාරයේ තියනවා. දැන් මං කරලා ඉවරනේ කියලා ඒ පැත්තවත් හිතන්නේ නැතුව ඉන්නව නෙමෙයි. එළඹ සිටි නුවණක් තියනවා ඒ පිළිබඳව. ඒ නිසා තමයි විතරාගී පුද්ගලයාගේ විපස්සනාවක් ගැන කතා කරන්නේ. විතරාගී පුද්ගලයා හැම මොහොතකදීම සබ්බ කිලේසානම් පහිනත්තා සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරපු කෙනෙක් බැවිනුත් ඒ වගේම ditta ධම්ම සුඛ විහාරත්තා මේ ජීවිතේ සුඛ විහරණය සඳහා මේ ප්‍රහීන කරපු කෙලෙස් ආදී සම්මර්ෂණය කරලා මේ කෙලෙස් දැන් ප්‍රහීනයි නේද කියලා ඒ තුර ditta ධම්ම සුඛ විහරණය සඳහා විපස්සති නුවණින් මෙනෙහි කිරීම කරනවා. මේ විදිහටත් පෘථග්ජන පුද්ගලයාගෙත් සේකාරයන් වහන්සේගෙත් ඒ වගේම ක්ෂීණාශ්‍රවයන් වහන්සේගෙත් නානත්වය අපට දකින්න පුළුවන්කම තියෙනවා.
කතං සෙක්ඛස්සච විතරාගස්සච සංඛාරෝපේක්ඛාය චිත්තං අබිනිහාරෝ නානත්තං හෝති. කොහොමද මේ නානත්තේ කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ? තවත් විදිහකින් සෙක්ඛෝ සංඛාරෝපේක්ඛං අබිනන්දතිවා විපස්සතිවා. සේක පුද්ගලයා සංඛාරෝපේක්ෂාව අභිනන්දනය කරනවා, එහෙම නැත්නම් විපස්සනා කරනවා. සේක පුද්ගලයාගේ ස්වභාවය තමයි සංඛාරෝපේක්ෂාව අභිනන්දනය කරනවා, එහෙම නැත්නම් විපස්සනා කරනවා. දැන් අපි මේ කතා කරගෙන ආවේ මෙතෙක් වෙලා මේ පෘතජ්ජනය සහ සේකාරයන් වහන්සේ සහ විතරාගී උත්තමයන් වහන්සේ අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. දැන් කතා කරන්නේ සෙක්ඛස්සච විතරාගස්සච සංඛාරූපේක්ඛාය. සේක ආර්යයන් වහන්සේගේ සහ විතරාගී උත්තමයන් වහන්සේ අතර තියෙන නානත්වය තමයි කතා කරන්නේ. වෙනස් බව, මානසිකාරයේ පැවැත්වීමෙහි වෙනස්කම. එතකොට සෙක්ඛෝ සංඛාරූපේක්ඛං අභිනන්දති. සේක පුද්ගලයා මොකද කරන්නේ? සංඛාරූපේක්ෂාව අභිනන්දනය කරනවා. සංඛාරූපේක්ෂාවෙහි සේක පුද්ගලයා සතුටු වෙනවා. එතකොට සංඛාරූපේක්ෂාවෙහි සතුටු වෙනකොට ඒ සතුටු වෙන බව හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ විපස්සනා උපක්ඛිලේශ ධර්මයක් හැටියට අපි එය කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන සතුටු වෙන බව පුද්ගල භවකින් තමයි එතන සතුටු වෙන්නේ. එතකොට ඇතැම් වෙලාවට මිච්ඡා නිර්වාණ කියලා දේවලුත් පනවන්නේ ඒ නිසා තමයි. ඒ කියන්නේ දැන් සේක පුද්ගලයා ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් දැන් නිර්වාණය ඉලක්කගත කරගෙන ඒ තැන සතුටු වෙන කමක් කෙනෙකුට ගොඩනගෙන බවක් තියෙනවා. දැන් මෙතනදී කියන්නේ සේක පුද්ගලයා අභිනන්දනය කරන බව. ඒ කියන්නේ අර වැරදි ලෙස දෘෂ්ටිගත වෙනවා කියන දේ දෙන්නේ නැහැ සේකාරයන් වහන්සේට. නමුත් අභිනන්දනය කිරීම නැති වෙලා නැහැ. ඒ කියන්නේ අභිනන්දනය කියලා කියන්නේ ඒ එතන තියෙන ආස්වාදය විඳින බව, එතන සතුටු වෙන බව, ඒ මනෝභාවය තුළ ඒකේ ඇලෙනවා කියන කම නැති වෙලා නැහැ. ඒ නිසා සේක පුද්ගලයා විපස්සනාවෙහි ඇලෙනවා. සංඛාරූපේක්ෂාව පිළිබඳව ඒ තියෙන නුවණින් බැලීම කියන දේ සේක පුද්ගලයා ඇලෙනවා. එහෙම නැත්නම් සේක පුද්ගලයා විපස්සනා කරනවා. ඒ මට්ටමේදී සේක පුද්ගලයාට පුළුවන් එතන ඇලිලා ඉන්න පුළුවන්, ඇලිලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේක විපස්සනා කරමින් එතන ඇත්ත යථාර්ථය දකින්නට උත්සාහවත් වෙන මොහොතක් තියෙනවා. එතකොට සේක පුද්ගලයාගේ මේ අවස්ථා දෙකම දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි පටිසංඛායවා ඵල සමාපත්තියෙන් සමාපජ්ජති. නුවණින් සලකා ඵල සමාපත්තියට හෝ සමවදිනවා. දැන් සේක පුද්ගලයා කියලා කියන්නේ ඵලයකටපත් වෙච්ච පුද්ගලයෙක්. සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. සකදාගාමි අනාගාමි ඵලයටපත් වුණු පුද්ගලයෙක් තමයි සේක පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට ඔහුට ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඵල සමාපත්තිය කියලා කියන්නේ ඵලසිත ආවර්ජනා කරලා සමාපත්තියක් ලෙස ඒ ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව සෑම ආර්යයෙකුටම එමත් නැතිනම් සෑම මාර්ගඵලලාභියෙකුටම පුළුවන්කම තියෙනවා මේ ඵල සමාපත්තියට සමවදින්නට. ඵල සමවතට සමවදිනවා කියලා එක කියනවා. ඵල සමවතට සමවදින්නට පුළුවන්කම තියෙන මේ සංඛාර උපේක්ෂා ඥානය හරහා තමයි ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සියලු ආර්යයන්ට නැතිනම් සියලු පුද්ගලයින්ට සියලු ආර්ය ඵලයටපත් වුණු පුද්ගලයන්ට මේ තමන් උපදවගත්ත ඵලයට සමවදින්න පුළුවන්කම තියෙනවා. දැන් සෝතාපට්ටි ඵලයටපත් වුණු පුද්ගලයෙකුට බෑ සකුදාගාමි ඵලයට සමවදින්නට. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වුණු පුද්ගලයෙකුට පුළුවන් සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවදින්නට. සකුදාගාමි ඵලය උපදවගත්ත කෙනෙකුට පුළුවන් සකුදාගාමි ඵල සමාපත්තියට සමවදින්නට. එතකොට ඔහු ලබාගත් ඵල සමාපත්තියට ඵල සමවතට සමවැදීමේ හැකියාව ඔහු සතුව තියනවා. ඒක ඕනෑම ආර්යෙකුට නැතිනම් සෑම ආර්යයන් වහන්සේ නමකටම මේ ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට දැන් ඵල සමාපත්තිය කියන දේ එතන පිහිටා සිටීමක්. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඵල සමාපත්තිය සහ එළම සිටි දෙක වෙනස මොකක්ද කියලා. දැන් අරිහත් ඵල සමාපත්තියක් තියෙනවා. ඒ වගේම පිහිටි ඥාන දර්ශනයක් තියෙනවා. එතකොට ඒ ඥාන දර්ශනයේ සමාපත්තිය නෙමෙයි. හැබැයි ඒ ඥාන දර්ශන විශේෂෙහි ඒ තුලම සිත පිහිටුවාගෙන වෙන විතර්කයන් ඇසුරු නොවන ලෙස ඒ තුලම සිත සංසිඳීමටපත් වීම අපි කියන ඵල සමාපත්තිය හැටියට. ඒ කියන්නේ ඵල සමාපත්තිය අපිට රළු විදිහට එහි තියෙන ලක්ෂණ වශයෙන් කතා කරන්නට පුළුවන් තැන. එතකොට ඒ විදිහට එහි පිහිටා සිටීමක් තමයි සමාපත්තියයි කියන තැනින් අදහස් කරන්නේ. එතකොට ඒ
පිහිටා සිටීම සහ ඥාන දර්ශනය කියන කෙළඹ සිටි ඥාන දර්ශනය වෙනම පවතිනකොට එතන පිහිටා සිටි තැනක් තියෙනවා. එතකොට ඒ වගේම සමාපත්තිය කියන එක තුලින් වෙනමම සමවැදී සංසිඳීම කියන දේ අත්විඳින්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට දැන් මෙතනදී පෘථජ්ජනේකට කියන දේ අදාළ කරගන්න නැතුව සේකාරයන් වහන්සේ පිළිබඳව අපි කතා කළේ. සේකාරයන් වහන්සේට පුළුවන් සංඛාර උපේක්ෂාව අභිනන්දනය කරන්න. සේකාරයන් වහන්සේට පුළුවන්කම තියෙනවා සංඛාර උපේක්ෂාව තුළ ඉඳලා විපස්සනාව වඩන්න, විපස්සනා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් නුවණින් සලකමින් පටිසංකායවා ඵල සමාපත්තිය සමාපජ්ජති. නුවණින් සලකමින් ඵල සමාපත්තියට සම්බන්ධ නුවණින් සලකමින් කියලා කියන්නේ විශේෂ අර්ථයක් සඳහා. එතකොට ඒ අර තමන් ලබාගත් ඵලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ඥානයකින් යුක්තව ඵල සමාපත්තියට සංවැදීම තමයි එතන නුවණින් සලකමින් ඵල සමාපත්තියට සංවදිනවා කියලා කියන්නේ. ඒ නිසා නුවණින් සලකමින් පටිසංඛායවා ඵල සමාපත්තිය සමාපජ්ජති කියලා කියනවා. ඊට පස්සේ දැන් සේකාරයන් වහන්සේ පිළිබඳව දක්වලා විතරාගී පුද්ගලයා පිළිබඳව දක්වනවා. විතරාගෝ සංඛාරුපෙක්ඛම් විපස්සතිවා. විතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාව විපස්සනා කරනවා. විතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාව විපස්සනා කරනවා. කියන්නේ රහතන් වහන්සේ සංඛාර උපේක්ෂාව පිළිබඳව නුවණින් සලකා බලනවා. එහෙමත් නැතිනම් පටිසංඛායවා ඵල සමාපත්තිය සමාපජ්ජති. ඒ පිළිබඳව නුවණින් සලකා බලමින් හෝ ඵල සමාපත්තියට සමවැදීම හෝ කරනවා. දැන් විතරාගී පුද්ගලයා විතරාගී ආර්යයන් වහන්සේ ඵල සමාපත්තියට සමවදිනවා. ඒ කියන්නේ සංඛාර උපේක්ෂාව විපස්සනා කරනවා වගේම එතනදී ඵල සමාපත්තියට සමවදිනවා. දැන් අර සේක පුද්ගලයා වගේ අභිනන්දනය කිරීමක් ඒ තුළ සප්‍රීතික තෘෂ්ණාව ඇති කර ගැනීමක් මෙතනදී යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට එතන ඇලෙනවා කියන දේ යෙදෙන්නේ නැහැ. මොකද එතන තියෙන අනාත්ම දර්ශනයත් උන්වහන්සේ ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරන නිසා එතන සතුටු වේ යුත්තක්, අභිනන්දනය කළ යුත්තක් උන්වහන්සේට ලැබෙන්නේ නැහැ. නමුත් සේක පුද්ගලයාට ඒක ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී අසේක පුද්ගලයන් කියන රහතන් වහන්සේ ඒ විපස්සනාව පවත්නවා. එතනදී විපස්සනාව පවත්නවා වගේම වේලාවකට නුවණින් සලකා ඵල සමාපත්තියට හෝ සමවදිනවා. එහෙමත් නැතිනම් තදජ්ජුපෙක්ඛිත්වා ශුඤ්ඤත විහාරේනවා අනිමිත්ත විහාරේනවා අපනිහිත විහාරේනවා විහෙරති. එතකොට තදජ්ජුපෙක්ඛිත්වා කියලා කියනවා ඒ සංඛාර උපේක්ෂාවටම බැසගෙන ඒක අජ්ජුපේක්ෂණා කරගෙන ශුඤ්ඤත විහාරේන අනිමිත්ත විහාරේන අපනිහිත විහාරේන අපි දන්නවා ත්‍රිවිධ චේතෝ විමුක්තියක් තියෙනවා. ශුඤ්ඤත චේතෝ විමුක්තිය, අනිමිත්ත චේතෝ විමුක්තිය, අපනිහිත චේතෝ විමුක්තිය කියලා. එතකොට දැන් මේ ශුඤ්ඤත චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන අනාත්මය අනුව බැලීමෙන් ආත්ම ස්වභාවයෙන් ඇති ශුඤ්ඤතාවයේ සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ඇති ශුඤ්ඤතාවයේ පිළිබඳව සම්මර්ෂණය කිරීමෙන් ඊට පස්සේ දැන් ඒක විමෝක්ෂ ධර්මයක් අනාත්මය මෙනෙහි කිරීම තුළ උපදෝගත්ත විමෝක්ෂයක්. ඒ වගේම තමයි අනිත්‍ය මෙනෙහි කිරීම තුළ අනිමිත්ත චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. දුක මෙනෙහි කිරීම තුළින් ප්‍රනිදි සහගත ස්වභාවය ඉවත් කිරීමෙන් අපනිහිත ස්වභාවයේ චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. සංස්කාරයන්හි අපනිහිත බව. සංස්කාරයන් පිළිබඳව නිමිති නැතිකම අනිමිත්ත. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ වැඩිම තුළ ඇතිවෙන විශේෂ ලක්ෂණ ටිකක්. එතකොට මේ ධර්මයන් ගැන අපිට වෙනමම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. විමුක්ති කතා පිළිබඳව අපි කතා කරනකොට ඒ නිසා අපි මෙතනදී වැඩි කාලයක් වෙන් කරගන්නේ නැහැ මේ ධර්ම ගැන කතා කරන්නට. ඒ කියන්නේ චේතෝ විමුක්තියන් පිළිබඳව කතා කරන්නට. එතකොට දැන් රහතන් වහන්සේගේ ස්වභාවය, ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ ස්වභාවය තමයි තදජ්ජුපෙක්ඛිත්වා ඒ පිළිබඳව බැසගෙන ඒ පිළිබඳව සංකාරෝපේක්ෂාවෙහි හොඳට පිහිටා සිටමින් ශුඤ්ඤත අනිමිත්ත අපනිහිත කියන චේතෝ විමුක්තියන්ගෙන් වාසය කරන බව. ඒ කියන්නේ දැන් අපි කිව්ව මේ චේතෝ විමුක්තිය උපදවා ගන්නට අවශ්‍ය විපස්සනාව ගැන කතා කළා. ඒ විපස්සනාව කියලා කිව්වේ මොකද්ද? අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනුපස්සනාවන්ගෙන් ලැබෙන විමුක්තියන් තමයි අනිමිත්ත අපනිහිත ශුඤ්ඤත කියලා කියන චේතෝ විමුක්ති තුන. එතකොට දැන් ඒ විපස්සනාව තුළින්
සංඛාර උපේක්ෂාව උපදෝගෙන ඒ සංඛාර උපේක්ෂාව තුළ බැසගෙන පැවතීම වශයෙන් රහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා අර චේතෝ විමුක්තියටපත් වෙලා ඉන්නට. එතකොට ඵල සමාපත්තිය එකක්, චේතෝ විමුක්තිය තුළ වාසය කිරීම එකක්, විපස්සනා මනසිකාරයේ තව එකක් කියලා අපිට මෙතනදී මේ කාරණා ටික හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ පුද්ගලයන්ගේ නානත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පෘථජ්ජන, සේක සහ අසේක නැතිනම් රහතන් වහන්සේ පිළිබඳව තියෙන මේ නානත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා විපස්සනා මනසිකාරයේහි තිබෙන නානත්වය පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ නානත්වය අපිට පෙනෙනවා වගේම අපිට පුළුවන් මේ සංඛාර උපේක්ෂාවේ තියෙන ප්‍රභේද පිළිබඳව ඊට පස්සේ කතා කරන්නට. දැන් අපි කතා කළේ පුද්ගලයන්ගේ තියෙන ප්‍රභේද. මේ තේරුම් ගත්ත මේ අවබෝධ කළ පුද්ගලයන්ගේ තියෙන ප්‍රභේද තමයි අපි මෙතනදී සාකච්ඡා කළේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ සංඛාර උපේක්ෂාව කියන එක ඇතුලේ අපිට කතා කරන්නට පුළුවන් ප්‍රභේද කොහොමද කියලා හිතන්නට. ඒ කියන්නේ මේක උපදවා ගන්න කොහොමද, උපදවා ගැනීමේ ලක්ෂණ මොනවද කියලා අපිට කතා කරන්න පුළුවන්. කති සංඛාර උපේක්ඛා සමත වශයෙන් උප්පජ්ජಂತಿ. සංස්කාර උපේක්ෂාවෝ කෙතෙක් උපදිනවද සමත වශයෙන් ගිහිල්ලා. කති සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් උප්පජ්ජಂತಿ. සංඛාර උපේක්ෂාව කී දෙනෙක් විපස්සනා වශයෙන් උපදිනවද? එතකොට මේ සමත වශයෙන් සංඛාර උපේක්ෂාව උපදිනවා, විපස්සනා වශයෙන් සංඛාර උපේක්ෂාව උපදිනවා. දැන් අපිට දකින්න පුළුවන් එතකොට සංඛාර උපේක්ෂාව කියන එකේ ප්‍රභේද මොනවද කියන එක. ප්‍රධාන ප්‍රභේද එතකොට දෙකක් තියෙනවා. මොකද්ද? සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව සහ විපස්සනා වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව කියලා. මේ සංඛාර උපේක්ෂාවෙහි දෙකක් අපිට ප්‍රභේද දෙකක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අට සංඛාර උපේක්ඛා සමත වශයෙන් උපජ්ජಂತಿ. සංඛාර උපේක්ෂාවෝ 8 දෙනෙක් සමත වශයෙන් උපදිනවා. සංඛාර උපේක්ෂාව 8 දෙනෙක් සංඛාර උපේක්ෂා කොටස් 8ක් සමත වශයෙන් උපදිනවා. ඒ වගේම දස සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජಂತಿ. සංඛාර උපේක්ෂා 10ක් විපස්සනා වශයෙන් උපදිනවා. සංඛාර උපේක්ෂා 8ක් සමතයට අයිති, සංඛාර උපේක්ෂා 10ක් විපස්සනාවට අයිති. මේ විදිහට සංඛාර උපේක්ෂාව කොටස් දෙකකට බෙදුවා. සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව සහ විපස්සනා වශයෙන් ඇති කරගන්න උපේක්ෂාව කියලා. සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව කොටස් 8කට දක්වන්නට පුළුවන්. විපස්සනා වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව කොටස් 10කට බෙදා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ දේවල් වල තියෙන ප්‍රභේද ගැන අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්නට පුළුවන්. කොහොමද සංඛාර උපේක්ෂාව සමත වශයෙන් කොටස් 8කට බෙදෙන්නේ, විපස්සනා වශයෙන් කොහොමද කොටස් 10කට බෙදෙන්නේ කියන කාරණාව මෙතනදී අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංඛාර උපේක්ෂාව කියන දේ මම හිතනවා මූලික වශයෙන්ම පැහැදිලි කියලා. සියලු සංස්කාර ධර්මයන්හි ඇති කරගත්ත උපේක්ෂාව කියන දේ පිළිබඳව මේ සංඛාරයන්හි ආදීනව දැකලා සංඛාර ධර්මයන් පිළිබඳව අපේක්ෂා විරහිත බවට අපේ මනස නගා ගැනීමේදී අපිට සංඛාරයන්හි උපේක්ෂාව ඇති වෙනවා. සංඛාරයන් පිළිබඳව සතුටු වෙන ස්වභාවයක් නැතිව සංඛාර උපේක්ෂාව අපිට ඒ තුළ උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ සංඛාර උපේක්ෂාව උපදවා ගැනීමේදී කෙනෙකුට පුළුවන් සංඛාර උපේක්ෂාව උපදවා ගන්නට සමත වශයෙන් උත්. ඒ කියන්නේ අපේ හිත ස්වභාවයෙන්ම විසිරලා තියෙන්නේ. ඒකට කියන අපි නානත්වයකට හිතපත් වෙලා කියලා. දැන් මේ නානත්ව සංඥාවක් විදිහට හිත විසිරලා තියෙනකොට නානත්ව සංඥාවක විසිරුණු හිත අපිට පුළුවන් එක තැනකට ඒකාග්‍රගත කරගන්නට. එතකොට අර නානා අරමුණු වල හිත විසිරී යෑම වෙනුවට අපි එක සංඥාවක් ඇසුරු කරලා එක අරමුණක සිහිය පිහිටුවා ගැනීම වශයෙන් අපි සිත එකඟ කරලා තියෙනවා. දැන් අපිට අර නොඑක් අරමුණු ඇසුරු වෙන්නේ නැතිකම එක අරමුණක සිත පිහිටීම වශයෙන් උත් අපිට මෙතනදී තියෙනවා හිතේ ඇති කරගත්ත ඒකාග්‍රතාවයක්. සිතේ චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා. ඒ නිසා තමයි මෙතනදී මේ සංඛාර උපේක්ෂාවක් කියලා කියන්නේ. දැන් අර නිමිති විදිහට සංඛාර ධර්මයන් නැවත නැවත ආස්වාදාදී වශයෙන් ඒ දේවල් වෙත නැඹුරු නොවි
තමන්ගේ හිතේ පවත්වන මේ චිත්ත ඒකාග්‍රතාවය කියන මේ ගතිය. එතකොට මේ ඒකාග්‍රතාවය නිසා අනිකුත් බාහිර ආරම්මණයන් දැඩිව ග්‍රහණය කරගන්න නැතුව සිත එක අරමුණක පිහිටවගෙන තියාගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි අපි සමත වශයෙන් තියාගන්න චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. සමත වශයෙන් තියාගන්න ඒකාග්‍රතාවයක් ඒක. ඒ කියන්නේ ඒක විපස්සනා වශයෙන් නෙමෙයි සමත වශයෙන්ුයි ඒ ඒකාග්‍රතාවය ඇති කරගෙන තියෙන්නේ. එතකොට සමත වශයෙන් ඇති කරගෙන තියෙනකොට ඒ ඒකාග්‍රතාවය අපිට පුළුවන්කම තියනවා තවදුරටත් හිත ඒ ඔස්සේ අපිට මේ දියුණු කරගෙන යන්නට. එතකොට අපිට විපස්සනාව පැත්තට නැඹුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විපස්සනා වශයෙන් කොටස් 10ක් හැටියට කතා කරනවා. එතකොට කතමා අට සංඛාරුපේක්ඛා සමත වශයෙන් උපජ්ජಂತಿ. මොනවද සමත වශයෙන් උපදින සංඛාරුපේක්ෂා 8 හැටියට අපි තේරුම් ගන්නේ. පඨම ඥානම් පටිලාභත්තාය නීවරණේ පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපේක්ඛාසු ඥාන. ප්‍රථම ධානයේ ඉපදවීම පිණිස නීවරණේ පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපේක්ඛාසු ඥාන. එතකොට මේ ප්‍රථම ධානයේ ප්‍රතිලාභ කිරීම සඳහා මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බලා ඊට පස්සේ මේ මධ්‍යස්ථ භාවයෙන් හිත පිහිටුවා ගන්නා ප්‍රඥාවට තමයි සංඛාරුපේක්ඛා ඥානය කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බලමින් නීවරණ ධර්මයන් යටපත් කරන්නට අවශ්‍ය විදිහට හිත මනවින් පිහිටුවා ගැනීම. එතකොට හිත මධ්‍යස්ථ ආරම්මණයක හිත පිහිටව ගන්නවා. ඒකට කියනවා ඒ සඳහා තියෙන ප්‍රඥාවට කියනවා සංඛාරුපේක්ෂා ඥානය කියලා. එතකොට දැන් මේක කතා කරනකොට අපිට පේනවා පඨම ඥානම් පටිලාභත්තාය ප්‍රථම ධානයේ ඉපදවීම සඳහා. එතකොට දැන් නීවරණ ධර්මයන් නිසා තමයි මේ ප්‍රථම ධානය උපදවන්නට පුළුවන් කමක් නැත්තේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් හිත ආවරණය වෙනකොට එයාගේ සිතේ ඒකාග්‍රතාවය පිහිටන්නේ නැහැ. කාමච්ඡන්ද විදිහට කාම අරමුණු, බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු වල විසිරී පවතිනකොට චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගෙන්නේ. ව්‍යාපාදයේ කියන විදිහට බාහිර අරමුණු පිළිබඳව තමන්ගේ හිතේ පටිගය නැවත නැවත ඇසුරු වෙන්න ගත්තට පස්සේ ඒ ඇති වෙන ව්‍යාපාදය කියන එක නිසා චිත්ත ඒකාග්‍රතාවයේ පවතින්නේ නැහැ. ඒක රළුයි. ඊට පස්සේ දැන් තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ආදියත් එහෙමයි. තීන සහ මිද්ද කියන ගති දෙක ඇති වුනහම ඔහුගේ හිතේ ඒ අර්ථිතන්දි විජම්බිකා බත්ත සම්මදෝ කුසීතෝච ලීනත්තං ආදී වශයෙන් ඇති වෙන මේ මානසික ලක්ෂණ අධි කුසලයේහි නොයල්ම නිසා මේ මාර්ගය මේ ප්‍රතිපදාව ඉදිරියට වඩන්නට ඔහුට සිත් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ ලක්ෂණය නිසා මොකද වෙන්නේ? ඒ ලක්ෂණය නිසා මේ ප්‍රතිපදාව මනා පිරීමක් නැතිව මේ අතරමඟ නතර කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වෙන මනසකට විචිකිච්ඡාවෙන් ආවරණය වුණත් ඒකත් ඒ විදිහමයි. ඒ වගේම උද්ධච්ච කුක්කුච්චයෙන් ආවරණය වුණත් ඒ විදිහටමයි. ඒ විසිරුණු ස්වභාවයකින් යුක්තව මේ ආවරණය වුණත්. එතකොට මේ මොන විදිහට ආවරණය වුණත් එයාට ධ්‍යාන උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් පඨම ධ්‍යානම් පටිලාභත්තාය ප්‍රථම ධ්‍යානයේ ඉපදවීම පිණිස නීවරණේ පටිසංඛාන සම්තිට්ඨන නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බැලීම වශයෙන් ඇති කරගත්ත හිතෙහි තියෙන මධ්‍යස්තව පිහිටා ගැනීමක් තමයි මේ කතා කරන්නේ. එතකොට අර නීවරණ ධර්මයන් උපදවා ගැනීම සඳහා නීවරණ ධර්මයන් දුරු කිරීම සඳහා යම් කිසි කෙනෙක් තමන්ගේ හිත මනවින් පිහිටව ගන්නවා නම් ඒ පිහිටව ගන්නට අවශ්‍ය නුවණක් තියෙනවා. ඒකයි නුවණින් සලකා බැලීමක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් එයාට එතන කෘත්‍යයක් කරන්නට තියෙනවා. නීවරණ ධර්මයන්ගේ හිත නොපිහිටා සිටීම සඳහා නුවණින් කරන්නට දෙයක් තියෙනවා. නුවණින් සලකා බැලිය යුතු විදිහක් තියෙනවා. ඒ නුවණින් සලකා බැලිය යුතු විදිහ සමග තමයි ඔහුගේ සිත සංඛාර උපේක්ෂාව කියන දේ භජනය කරන්නේ. ඒ නිසා අපි අන්න ඒ නුවණින් සලකා බැලීම කියන එක මෙතනදී හරියට විනිශ්චය කරලා අපි හොඳින් තේරුම් අරගන්නට අවශ්‍යයි. කොහොමද මෙතනදී නුවණින් සලකා බලන්නේ කියන කාරණාව. ඉතින් මෙන්න මේ විදිහට අපිට සමතේ පැත්ත මුල් කරගෙන මේ සංඛාර උපේක්ෂාව ඇතිවන ආකාරය පිළිබඳව අපිට මේ කරුණ ඔස්සේ කතා කරන්නට පුළුවන්කම
තියෙනවා. ඒක ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් අපිට මේ විදිහට මේ ධ්‍යාන අනුරූපීව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ කොහොමද සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ ආකාසානං ඡායතනේ ඉඳලා අරූපාවචර ධ්‍යාන දක්වාත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද මේ ආකාරයට අපිට සංඛාර උපේක්ෂාවෙහි අපේ සිත හටගන්නේ නැතිනම් පිහිටන්නේ කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි සමත වශයෙන් අපි කතා කරනවා කියන කොටස් 8. ඊට පස්සේ මේ දස වශයෙන් විපස්සනා වශයෙන් අරමුණු 10ක අපිට සංඛාර උපේක්ෂාව ඇති වෙනවා. සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තහය උපාදම් පවත්තන් නිමිත්තං ආයුහනම් පටිසන්ධින් ගතින් නිබ්බත්තින් උප්පත්තින් ජාතින් ජරං ව්‍යාධි මරණං ශෝකං පරිදේවං උපායාසං පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඥානං කියලා. සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම පිණිස මෙන්න මේ ධර්මයන් පිළිබඳව නුවණින් කරන සම්මර්ෂණය කියලා. එතකොට අපිට මේ නුවණින් කරන සම්මර්ෂණය පිළිබඳව අපි මීට පෙරත් කතා කරලා තියෙනවා යම් පමණකින්. අපිට යම් පමණකට තව ඉදිරියට කතා කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදී කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගත්තේ. මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා SW නිල්මිනී මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. සරත් වෛද්‍යරත්න මහත්මයා, චන්ද්‍රා ස්වර්ණලතා විජේසිංහ මහත්මියට, අශෝක වෛද්‍යරත්න මහත්මයාට, ගුණතිලක ප්‍රියානි ගුණතිලක මහත්මියටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරගෙන ඒ මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති වර්ගයාටත් මෙලොව වශයෙන් හෝ සංසාරික ඔබ සෑම සිළු දිනා නම් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සිළු ඥාති වර්ගයාට මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මහනුවර රජපිහිල්ල මාවත අංක 82 නිවසේ පදිංචි SW නිල්මිනී මහත්මිය ඇතුළු පිරිස බොහොම සත්පුරුෂ ප්‍රාර්ථනා රාශියක් පෙරදරිව තමයි මේ කුසලයේ සිද්ධ කරන්නේ. ඒ SW නිල්මිනී මහත්මියට නිවන් දක්නා ජාති දක්වා සම්‍යක් දෘෂ්ටික කුලයක උපත ලබා ඒ වගේම මේ උතුම් සද්ධර්මය අසන්නට ලැබේවා කියලා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම පිරිමි ආත්ම භාවයක් ලබා ඒ සද්ධර්මය ඇසුරු කෙරෙන ස්ථානයක පැවිද්ද ලබන්නටත් ලැබේවා කියන ඒ සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම අනික් සෑම සිළු දිනාටත් ඒ පවුලේ සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සරත් ගුණතිලක මහත්මයා, මානෙල් සාලිය, නීටා අශෝක සහ ගුණතිලක පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් ඔබ සෑම සිළු දිනාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සිළු දිනාටත් දායකත්වයෙන් කටයුතු කළ ඒ පින්වත් නිල්මිනී මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සිළු දිනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.